නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් විදිහට අපි හැමෝටම එක පරමාර්ථයක් තිබෙනවා. අපි හැමෝටම එක පරමාර්ථයක් තිබිය යුතුයි. ඒ තමයි සියලු දුකෙන්ම නිදහස් වී ලබන උතුම් නිවන අවබෝධ කර ගැනීම. ඒ උතුම් එකම පරමාර්ථය ඉටු කර ගැනීම පිණිස උත්සාහ කරන අය, කැපවී කටයුතු කරන අය තමයි ශ්‍රාවක ශ්‍රාවිකාවන් වන්නේ. ඒ උත්සාහය තුලම මෙලව සාර්ථකත්වය ලබනවා, පරලොව සුගතිගාමී බවත් ලබනවා. ඒ උත්සාහය ඒ අනුව සාර්ථකත්වයට පත් වෙනවා. යමෙකුට මෙලව යහපත් කරගන්නට බැරි නම්, මෙලව අයහපත් නම්, පරලොව දුගතිගාමී නම් නිවන කරා යන්න බෑ. නිවන් මඟ වැහිලා යාගේ. නිවන් මඟ පෑදුන කෙනාගේ, එහෙම නැත්නම් නිවන් මඟට පැමිණි කෙනාගේ මෙලොව ජීවිතය සාර්ථකයි. පරලොව ජීවිතය දුගතියෙන් නිදහස්, සුගතිගාමී. පරලොව ඉපදිනවා නම් නිවන් මඟට පැමිණි සියලු දෙනාම මෙලොවදීම පිරිනුවම් පාන්නේ නැහැ. මෙලොවදී පිරිනුවම් පාන කොටසක්, යම් පිරිසක් මෙලොවදී පිරිනුවම් පානවා. සියලු දෙනාම මෙලොවදී පිරිනුවම් පාන්නේ නැහැ. ඇතම් පිරිසක් පරලොවදී පිරිනුවම් පාන්නේ. ඉතින් නිවන් මාර්ගට පැමිණි කෙනාගේ ස්වභාවය ඊළඟ ජීවිතයේ දුගතියට වැටෙන්නේ. බලන්න කොතරම් ශ්‍රේෂ්ඨ ජීවිතයක්ද, කොතරම් උතුම් ජීවිතයක්ද ඒ ජීවිතය. ඉතින් මේ බඳු ජීවිතයක් ඇති කර ගැනීම ලොකු කැපකිරීමකින් කළ යුතු දෙයක්. දැන් මෙතන ඉන්න බොහෝ දෙනා මෙලව සාමාන්‍ය ජීවිතය යම් දියුණුවකටපත් කරගත් අය. මේ ඉන්න හැම දෙනෙක්ම වගේ මෙලව සාමාන්‍ය ජීවිතය භෞතික විදිහට යම් දියුණුවක් ඇති කරගත්තා. ඒ දියුණුව ඔබ නිකාම ඇති කරගත්තද? ඔබට ඒ දියුණුව කවුරුද ත්‍යාගී කළාද? එමෙත ඉබේම ඉපදිලා ආවද ඒ දියුණුව? නෑ නේද? ඔබ යම් තනතුරු තානාන්තර දරන සමාජයේ යම් පිළිගැනීමකට පාත්‍ර වුණ, යම් භවභෝග සම්පත් භුක්ති විඳින, සුවපහසු යම් කාමභෝගී ජීවිතයේ සුවපහසුවක් ඔබ උපදවගෙන තිබෙනවා. ඉබේම ආවේ නෑ නේද ඒක? නේ? ඒ සඳහා යම් කැපකිරීමක් කළානේ. ඒ කැපකිරීම පවා ඔබ ස්වල්ප විදිහට දකින්නේ නෑ නේද? ඔබගේ මේ සාමාන්‍ය ජීවිතය ඇති කරගත් දියුණුව සුළු කැපකිරීමකින් නෙවෙයි නේද කළේ? ඔය දිනුවට ලං වෙන්න බැරි අයත් එක්ක සසන බැලුවා නම් නේ, ඒ වීරිය ගන්න කාලේ ඔබ මේ ලෝකේ තියෙන ලොකුම දේ කරන්න නේද කල්පනා කළේ නේද? ඒ විදිහට තේරුම් ගන්න මේ ලෝකේ තිබෙන තව දෙයකට දෙවන නොවන පරමාර්ථයක් ඇති කර ගැනීම පිණිස කැපකිරීමකින් තොරව, වීරියකින් තොරව එළබන්න බෑ. නමුත් කැපකිරීමක්, වීරියක් සහිත කෙනාට ඒ ශ්‍රේෂ්ඨ පරමාර්ථය ඇති කරගන්න පුළුවන්. ඊළඟදී ඒ කැපකිරීම වේවා, ඒ වීරිය වැඩිම වේවා, නුවණින් යුක්ත වෙන්න ඕන. නුවණින් තොරව, ප්‍රඥාවෙන් තොරව
ගන්න වෑයම වීරිය ප්‍රතිඵල උපදවා දෙන්නේ නැහැ. වීරිය තිබූ පමණින් වෑයම තිබූ පමණින් ප්‍රඥාව නැත්නම් නුවණින් කල්පනා කිරීම දුර්වල නම් ප්‍රතිඵලයක් ලබන්න බෑ. නුවණ නැති කෙනාගේ වීරිය තුළ වෙහෙසක් ඇති කරනවා. පීඩාවක් ඇති කරනවා. ටික කලකින් මේ කටයුත්ත අතහැලා දානවා. නුවණ තියෙන කෙනාගේ වීරිය වෙහෙස උපදවන්නේ සංසිඳීම ඇති කරනවා. නුවණ කියන්නේ අන් ඒ බඳු දෙයක්. ප්‍රඥාව කියන්නේ ඒ වගේ දෙයක්. වෙහෙස නැති කළ සංසිඳීම ඇති කරනවා. ඉතින් යම් කෙනෙක් මෙයයි නිවන් මඟ කියලා දැක්කනම් එපමණකින්ම එයා තුළ ප්‍රමාණ කළ නොහැකි සංසිඳීමක් ප්‍රබෝධයක් හට ගන්නවා. ඒ සංසිඳීම ඒ ප්‍රබෝධය බොහෝ පීඩාකාරී දේවල් යටපත් කරගෙන පවතිනවා. දැන් ඔබ අපි කවුරුත් අහලා තිනවා භාගතුන් වහන්සේ වැඩ සිටි කාලේ ඇතැම් අය ඊටාම දුක් සහිත පීඩා සහිත ජීවිත ගත කර ඇතැම් අය භාගතුන් වහන්සේ බැහැ දැකලා භාගතුන් වහන්සේව දැකලා ධර්මෙහි පිළිසරණ ලැබූ අය ගැන අපි අහලා තියෙනවා. පටාචාරාව කිසాగෝචමි රජ්ජුමාලා ඒ වගේ අයගේ චරිත කතා අපි අහලා තියෙනවනේ. ඒ වගේ කී දෙනෙක් ඒ කාලේනේ ඒ අයගේ සාමාන්‍ය ජීවිතයේ අතිශය පීඩාකාරී දුක් සහිත ස්වභාවයන්ට පත් වෙච්ච අය. නමුත් බුදුරජාණන් වහන්සේ හමු වීමෙන් ධර්මය මුණ ගැසීමෙන් එයාගේ ජීවිතේට ඒ පීඩා සියල්ල අභිභවාගිය ප්‍රබෝධමත් බවක් ඉපදිලා තියෙනවා. ඒක ස්වභාවයක්. අදටත් ඒ විදිහටම තමයි. ධර්මයේ අදටත් ඒ වගේ තමයි. යම් අයට පීඩාකාරී සිත් තියෙනවා නම් අර්බුද වලින් පෙළෙන සිත් තියෙනවා නම් එයින් ගොඩේමක් නැති බවක් පේනවා නම් කියන්නේ අර්බුද නැතිවීම නෙමෙයි අර්බුද නැති වෙන්නේ නැහැ ලෝකේ. දැන් මහා ගංගාවක් ගලාගෙනට ඒ ෂඩපහර අයින් කරන්න බෑනේ අපිට. මහා ගංගාවක් ගලාගෙන යනවා. ෂඩපහරට වැටුණ කෙනා විසින් කළ යුත්තේ ෂඩපහර අයින් කරන එකද? පුළුවන් ද කරන්න? කළ හැකිද කළ යුතුද? එහෙම දෙයක් පනවන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කොහොමද? ෂඩපහර අයින් කිරීම නෙවෙයි නේද? ෂඩපහර කපාගෙන ඈතර වෙන්න ඕන. ඒ වගේ මේ ලෝකේ ප්‍රශ්න අර්බුද ගැටලු පීඩා කරන සිදුවීම් අයින් කරන්න බෑ. ඒව අතුරුදහන් කරන්න බෑ. ඒක හරියට අර ලේනා වල්ගෙන් සාගරේ හිඳවන්න උත්සාහ කරේ. ඒ වගේ උත්සාහයක් වෙයි. ඒ නිසා ඔබ තේරුම් ගත යුත්තේ ඔබට යම් සිත පෙළෙන ස්වභාවයන් තියෙනවා නම් ඒ ස්වභාව දුරු කිරීම පිණිස ප්‍රශ්න අර්බුද නැති ලෝකයක් හොයන්න බෑ. හොයන්න එපා. ඔබ තේරුම් ගත යුත්තේ සිත හොඳින් ධර්මයේ පිහිටා නැති බවයි. නේද? ප්‍රශ්න වලින් අර්බුද වලින් සිත පෙළෙනවා නම් පීඩාවටපත් වෙනවා නම් ගොඩේමක් නැත්තම් මොකද හේතුව? සිත හොඳින් ධර්මයේ පිහිටා නැති බව. නේද? සිත හොඳින් ධර්මයේ පිහිටා තිබ්බනම් ප්‍රශ්න අර්බුද ලෝකයේ තියෙන්න පුළුවන්. ඒවත් තිබුණා වුණත් ඒවයෙන් මුළුමනින් යට වී විනාශ නොවන සිතක් තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රබෝධයක්, ඒ බඳු ශක්තියක් ඇති කර ගැනීමයි ධර්මාබෝධයේ ප්‍රතිලාභය. ඒ සඳහා
වඩා වැදගත් වෙන්නේ කුමක්ද? ඒ විදිහේ ජීවිතයක් උපදව ගන්න වඩාත් වැදගත් වෙන්නේ කුමක්ද? ප්‍රඥාව. ප්‍රඥාව වැදගත් වෙනවා. වීරිය, කැපකිරීම ආදී දේ සමග ප්‍රඥාව වුණ. ප්‍රඥාවෙන් තොර වීරිය වෙහෙසක් පමණයි ඇති කරන්නේ. ඉතින් මේ ප්‍රඥාව ඒ ප්‍රතිඵල උපදවා දෙන ප්‍රඥාව ඇතිවන්නේ හොඳ දහම් දැනුමක් සමග. ධර්මයේ හොඳින් තෝරා බේරා නොගෙන ප්‍රඥාව උපදින්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ කලින් කලට ඔබට භාගතුන් වහන්සේ පෙන්වූ උතුම් දහම් කරුණු පෙන්වලා දෙන්නේ. ඉතින් අපි අද දවසේ ඔබට මේ වගේ මේ ඔබේ නුවණැස ප්‍රඥාව උපදවන ප්‍රඥාව වඩවන දහම් කරුණු සහිත දේශනාවක් කියලා දෙන්න කල්පනා කළා. සංයුක්ත නිකාය 2 අභිසමය සංයුක්තෙහි සඳහන් සංයෝජන සූත්‍රය අද අපි කතා කරන්නේ. මේ දේශනාවේදී භාගතුන් වහන්සේ මේ විදිහට කියා දෙනවා. සංයෝජනීයේසු භික්ඛවේ ධම්මේසු අස්සාදානුපස්සීනෝ විහෙරතෝ තණ්හා පවඩ්ඩති. මහණෙනි සංයෝජනීය ධර්මයන්හි එතන මේ සංයෝජනීය ධර්මයන් ගැන ආස්වාදයට අනුව බලමින් සිටින කෙනා යමෙක් සිටිනවා නම් එයා තුළ එයාගේ තණ්හාව වැඩෙනවා. සංයෝජනීය ධර්මයන් ගැන ආස්වාදය අනුව බලමින් සිටිනකොට තණ්හාව වැඩෙනවා. තණ්හා පච්චය උපාදානං. තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදානය පවතිනවා. උපාදාන පච්චය භවෝ. උපාදාන ප්‍රත්‍යයෙන් භවය පවතිනවා. භව පච්චය ජාති. භවය ප්‍රත්‍යයෙන් ඉපදීම පවතිනවා. ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා සම්භවಂತಿ. ඒ ඉපදීම මුල් වෙලා ඉපදීම ප්‍රත්‍යයෙන් ජරාවටපත් වීම, මරණයටපත් වීම, ශෝක කිරීම, සුසුම් හෙලීම, වැළපෙන එක, දුක් දුම්නස්, කායික දුක්, මානසික දුක්, එත උපායාසයේ අර විලාප දෙන්නේ, පපුවටත් ගහගෙන විලාප දෙන්නේ, සුසුම් හෙලන්නේ, අන්නේ ස්වභාවයන්. ඒ වගේ දුක් සියල්ල හට ගන්නවා, ඉපදිනවා. ඒව මේ තස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මහණෙනි දුක් සියලු දුක් වල හට ගැනීම මේ විදිහටයි වෙන්නේ. මේ දුකේ හට ගැනීමයි. ඒ කරුණ අපි හොඳින් තේරුම් ගන්න ඕන. කුමක්ද එතන කියලා දෙන්නේ? සංයෝජනීය ධර්මයන්ගේ ආස්වාදය අනුව ඒ සංයෝජනීය ධර්මයන්ගේ ආස්වාදයේම දකිමින් වාසය කරයි නම් යම් කෙනෙක්. මොකද වෙන්නේ? තණ්හාව වැඩෙනවා. හොඳට මේ කරුණ අපි මතක තියාගන්න ඕන. මතක තියන් තේරුම් ගන්න ඕන. මේ දහම් කරුණු මතක තියාගෙන යමෙක් තේරුම් ගත්තොත් එයා තුළ කුමක්ද ඉපදෙන්නේ? ප්‍රඥාව ඉපදිනවා. මේ දහම් කරුණු තේරුම් ගැනීමෙන්, ඒ දහම් කරුණු අවබෝධ කර ගැනීමෙන් ප්‍රඥාව ඉපදිනවා. ප්‍රඥාව ඉපදින කෙනා තුළ වීරිය ඉපදිනවා. ඒතර ප්‍රඥාවෙන් යුක්තව වීරිය වඩන කෙනා නිවන් මඟට පැමිණෙනවා. නිවන් මඟ සම්පූර්ණ කර ගන්නවා. ප්‍රඥාව රහිතව වීරිය උපදින කෙනාට ප්‍රඥාව රහිතයි නම් ඒ වීරියෙන් එයාට වෙහෙසක්, එපා වීමක් වෙනවා. මේක වෙන්නේ. දැන් ඔබ දන්නවා බොහෝ දෙනා මහන්සි වෙනවා.
ටික කලකදී සමහරු අපි මේක අතහැරියා කියලා මේ කටේ තුලේ නොගෑවි කියනවනේ. අපි අතහැරියා කියලා කියන අය ඉන්නවා. අපිටම සමහරු කියලා තියෙනවා. අපි නම් අතහැරියා. මොකක්ද අතහැරලා තියෙන්නේ? නිවන අවබෝධ කිරීමේ අදහස අතහැරපු කට්ටිය ඉන්නවා. කලින් වීර්යය කළාද? ඒ අය අතහැරිය කියලා දන්නේ නැති කට්ටිය හිතන්නේ තාමත් වීර්යය කරනවා කියලා. සමහර හිතන ඒගොල්ලෝ වීර්යය කළා ඉවරයි දැන් අවබෝධ කරලා කියලා. නමුත් බලන්නේ ප්‍රඥාව නැතුව ප්‍රඥාව උපදවන්නේ නැතුව කළ වීර්යය ඔහුට ප්‍රතිඵල උපදවලා දීලා නැහැ. ඒක ඔබට වෙන්න පුළුවන්. ඔබටත් වෙන්න පුළුවන්. මොකද හේතුව නිවන පිණිස තියෙන උපකාර අනුග්‍රහයන් ඊටාම ස්වල්පයයි තියෙන්නේ. නිවනින් බැහැර වීම පිණිස උපකාර හිතාගන්න බැරි තරම් තියෙනවා. නිවනින් බැහැරට කෙනෙක්ව ගෙන යාම පිණිස උපකාර කෙරවලක් නැහැ. නිවන කියන වචනේ පෙන්වමින්ම නිවනින් බැහැරට ගෙන යන්න උපකාර තියෙනවා. ධර්මයේ තියෙන සූත්‍ර දේශනාව පෙන්වමින්ම නිවනින් බැහැරට ගෙන යාම පිණිස උපකාර තියෙනවා. ඒ ලෝකේ හැටි. ඒක හැටියක් ලෝකයක. ඒ ස්වභාවයක්. නිදහස් වීම පිණිස උපකාර ස්වල්පයයි. ඒ ස්වල්ප උපකාර කවුද සාද ලැබෙන්නේ? ප්‍රඥාවන්තින් උදෙසා. ඉතින් ප්‍රඥාව උපදවා ගත යුතු එකක්. ඒ ප්‍රඥාව උපදවා ගත යුත්තේ බුදුරජාන් වහන්සේ පෙන්වු ධර්මයේ ශ්‍රවණය කොට තේරුම් ගැනීමෙන්. වෙන දෙයකින් නෙවෙයි. ඉතින් මේ අද අපි ඉගෙන ගන්න දහම් කරුණු තුල ප්‍රඥාව ඉපදීම පිණිස වමනා ධර්මයන් තමයි තිබෙන්නේ. ඒතර අපි මුලින් කතා කළේ කුමක්ද? යම් කෙනෙක් සංයෝජනයන්ට හිතවන ධර්මයන්, සංයෝජනීය ධර්මයන් හි ආස්වාදයේම බලමින් සිටිනවා නම් ඔහු තුළ තණ්හාව වැඩෙනවා. ඒ තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදාන පවතිනවා. උපාදාන ප්‍රත්‍යයෙන් භවය පවතිනවා. භවය ප්‍රත්‍යයෙන් ඉපදීම පවතිනවා. ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස කියන සියලු දුක් හට ගැනීම සිදු වෙනවා. දුකේ හට ගැනීම කියන්නේ ආන් ඒක. ඒ විදිහට අපි ඉගෙන ගන්න ඕන. ඒ යලි මේ දහම් කරුණ මේ විදිහට මේ ඉගෙන ගන්න ඕන. යලි මෙලෙස මෙය මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරමින් ඒ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඇයි මෙනෙහි කරන්නේ අපි ඒක? ඒ විදිහටම මතක තියාගන්න ඕන. ඒ විදිහට මතක තියාගන්නයි ඒක යලි මෙනෙහි කරන්න ඕන. මේ දහම් කරුණ මේ විදිහට මෙනෙහි කිරීමෙන් මතක හිටිනවා. අමතක වෙලා ගියොත් මොකද වෙන්නේ? ඒ ධර්මයෙන් අපිට ප්‍රයෝජන ගන්න බැරි වෙනවනේ. ඒ නිසා මතක තියාගන්න ඕන. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා සේයතාපි භික්ඛවේ තේලංච පටිච්ච වට්ඨින්ච පටිච්ච තේලප්පදීපෝ ජායේය. මහණෙනි මේ වගේ තෙලත් නිසා වැටිත් නිසා යම් තෙල් පහනක් දැල් වෙන්නේ යම්සේද යම් දැල් වෙනවද තත්‍ර පුරිසෝ කාලේන කාලං තේලං ආසිංචී. යම් පුද්ගලෙක් කලින් කලට ඒ පහනට තෙල් දානවා. වට්ටින් උපසංහරේය. ඒ වැටිය පිළියෙල කරනවා, සකස් කරනවා. තෙල් tire හදනවා. එවං හිසෝ භික්ඛවේ තේලප්පදීපෝ තදාහාරෝ තදුපාදානෝ චිරං දීගමද්දානං ජලේය. මහණෙනි ඒ විදිහට ඒ දැල් වෙන තෙලත් නිසා වැටිත් නිසා යම් පහනක් දැල් වෙනවා. ඒ පහනට යම් පුරුෂයෙක් කලින් කලට තෙල් දානවා. ඒ පහන් වැටිය පිළියෙල කරනවා. ඒ ආහාරයෙන් ඒ උපාදානයෙන් කුමක්ද ආහාරයේ උපාදානය? තෙල් දාන එකත් වැටි සකස් කිරීමත්. ඒ ආහාරයෙන් ඒ උපාදානයෙන්
ඒ පහන තෙල් පහන බොහෝ කලක් දැල් වෙනවා. මේකත් මතක තියාගන්න. ඒකත් දහම් කරුණක්. ඒකත් මතක තියෙන්න ඕන. සමහරට මේ වචනේ අමතක වෙන්න පුළුවන් යලි සිහි කරගන්නකොට මතක තියෙයි. මේකේ අර්ථය හරි අර්ථය මතක තිබ්බත් ඇති. නමුත් අර මුලින් ඉගෙන ගත්ත වචනේ නම් ඒ දහම් පාඩේ ඒ විදිහට මතක තියෙන්න ඕන. දැන් මේ කතාව මේ විදිහට වචනේ අමතක වෙන්න පුළුවන්. නමුත් මේකේ අර්ථය තේරුම් ගන්න. මුලින් ඉගෙන ගත්ත වචනේ දහම් පදේ වචනයි අර්ථයයි දෙකම ඕන. දැන් මෙතන තියෙන උදාහරණයනේ. නේද? උදාහරණය සමහරට මතකයි. දහම් කරුණු සමහරට මතක නැහැ. දහම් කරුණු මතක තියාගන්න. උදාහරණයේ අර්ථය තිබ්බත් ඇති මතක තියෙනවා නම් හොඳයි. ඊළඟට භාගතුනස් පෙන්වා දෙනවා. ඒව මේව කෝ බික්කවේ මහණෙනි අන්නේ වගේ සංයෝජනීයේසු ධම්මේසු අස්සාදානුපස්සීනෝ විහෙරතෝ තණ්හා පවඩ්ඩති. මහණෙනි ඒ වගේ සංයෝජනයේට හිතවන ධර්මයන් හි ආස්වාදය බලමින් සිටින කෙනා තුළ තණ්හා වැඩෙනවා. තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා සම්භවಂತಿ. කොයි වගේද කියා දෙන්නේ මහණෙනි? සංයෝජනයේට හිතවන ධර්මයන්හි ආස්වාදය අනුව බලමින් සිටින කෙනා තුළ තණ්හාව වැඩෙනවා. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානයේ තියෙනවා. උපාදාන ප්‍රත්‍යයෙන් භවයේ තිබෙනවා. භව ප්‍රත්‍යයෙන් ජාතිය ඉපදීම තියෙනවා. ඉපදීම ප්‍රත්‍යයෙන් ජරාවටපත් වීම, මරණයටපත් වීම, ශෝක කිරීම, දුක් දුම්නස් හට ගැනීම, උපායාසය කියන්නේ සුසුම් හෙලීම. පපුවටත් ගහගෙන වැළපිලා සුසුම් හෙලන්නේ. ඒ ස්වභාවයන් කියන්නේ දුක් ස්වභාවයන් හට ගන්නවා. ඒ දුක් ස්වභාවයන් හට ගැනීමට මොකද ඒතර මුල් වෙන්නේ? සංයෝජනීය ධර්මයන් වල ආස්වාදය බලමින් ඉඳීම. ඒවා තේරුම් ගන්න. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වලා දෙනවා සංයෝජනීයේසු භික්ඛවේ ධම්මේසු ආදිනවානුපස්සිනෝ විහෙරතෝ තණ්හා නිරුජ්ජಂತಿ. මහණෙනි සංයෝජනයේට ප්‍රත්‍ය වෙන ධර්මයන්හි ආදීනවය බලමින් සිටිනකොට තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුජ්ජಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. කොහොමද අපිට කියලා දෙන්නේ? සංයෝජනයේට හිතවන එහෙම නැත්නම් සංයෝජන ප්‍රත්‍ය වෙන ධර්මයන්හි ආදීනවය බලමින් සිටිනකොට තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙලා යනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ජාතිය ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නිරුද්ධ වෙනවා. සියලු දුකේ නිරුද්ධ වීම මෙයයි කියලා තමයි කියා දෙන්නේ. භාගතුන්ස පෙන්වා දෙන්නේ කොහොමද? යම් තෙලත් නිසා වැටියත් නිසා යම් පහනක් දැල් වෙනවා. යම් කෙනෙක් ඒ පහනට තෙල් දාන්න නැත්නම්, තෙල් දාන්නෙත් නැත්නම්, වැටිය පිළ කරන්නෙත් නැත්නම් ඒ තිබෙන තෙල් ටිකත් වැටියත් දැල් විලා අවසන් වුණාන් පස්සේ පහන නිවිලා යනවා. මහණෙනි ඒ විදිහටම යම් කෙනෙක්
සංයෝජනයේට ප්‍රත්‍යවෙන ධර්මයන් හි ආදීනවය සීකරමින් ඉන්නවා නම් ආදීනව දකිමින් ඉන්නවා නම් එයාගේ තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙනවා. උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භව නිරෝධයෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස සියල්ල නිරුද්ධ වෙනවා. සියලු දුකේ නිරුද්ධ වීම මෙයයි. ඒ විදිහට සියලු දුකම නිරුද්ධ වෙලා යනවා. අර තෙල සහ වැටිය උපකාරයෙන් දැල්වෙන පහන යලි තෙල් නොදැමීම සහ පහන් වැටිය පිළියෙල නොකිරීම නිසා ඒකට යලි ආහාර සැපීමක් නැහැ. තියෙන ආහාර සහ උපාදාන ඉවරනම් පස්සේ ඒ පහන නිවෙනවා. ඒ දැල්ල යලි හටගන්නේ නැහැ. ඒ වගේම තමයි යම් කෙනෙක් ආස්වාදයේ අතහැරලා කුමකද සංයෝජනීය ධර්මයන්හි ආස්වාදය මෙනෙහි කිරීම ආස්වාදය සිහි කිරීම අතහරිමින් ආදීනවය සිහි කරනවා නම් ආදීනවේ තේරුම් ගන්න උත්සාහ කරනවා නම් ආදීනවේ දකිමින් වාසය කරනවා නම් එයාගේ තණ්හාව ෂේ වෙනවා. තණ්හාව ෂේ වීමෙන් උපාදානය ෂේ වෙනවා, නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස කියන සියලු දුක් නිරුද්ධ වෙනවා. ඒතර අපි යම් ආවිෂයක් නම් තියෙන්නේ. ඒ ආවිෂය ඇවෑමෙන් කලුරිය කරාම යලි ඉපදීමක් නැහැ. එයයි නිවන. පිරිනොම් පෑම කියලා කියන්නේ ආන් ඒකට. බලන්න මේ කුඩා දේශනාව තුළ කුඩා දේශනාවක් නේ. කුඩා දේශනාව තුළ පෙන්වන දහම් කරුණු කීපය යමෙක් ඊතා සදහසිතින් දරාගත්තොත් නොතිබූ ප්‍රඥාව ඔහුට ඉපදෙනවා. නොතිබූ අවබෝධය ඔහුට ඉපදෙනවා. කුමක්ද අවබෝධය? බලන්න මෙතන කාරණා අපිට පෙන්වලා තියෙන්නේ දහම් කරුණු දෙකක් නේද? දහම් කරුණු දෙකයි තිබෙන්නේ. ඒ දෙක උදාහරණ දෙකකිනුත් පෙන්වා දෙන්න විස්තර කරනවා තවදුරටත්. මුලින් පෙන්වන්නේ කොමක්ද? සංයෝජනීය ධර්මයන් හි ආස්වාදය දකිමින් ඉන්න කෙනාට සිදුවෙන දේ මුලින් පෙන්නනවා. ඊළඟට පෙන්වා දෙනවා සංයෝජනීය ධර්මයන්හි ආදීනවය දකිමින් ඉන්න කෙනාට සිදුවෙන දේ. කාරණා දෙකයි නේද? ඒ කරුණු දෙක තුල කරුණු හතරක් විස්තර කළා තිබෙනවා. මේ දහම් කරුණු දෙක තුල කරුණු හතරක් පෙන්නලා තියෙනවා. මොනවාද ඒ කරුණු හතර? මේ තමා දුක කියන ධර්මයේ මෙතන පෙන්නලා තියෙනවා. නේද? ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස කියන කරුණු නේද? මොනවාද ඒ? ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කියලා ධර්මයක් මේ තුල තිබෙනව නේද? ඒ කුමක්ද? දුක්ඛාරය සත්‍යය නේද? ඒ දුක්ඛාරය සත්‍යය. ඒ දුක්ඛාරය සත්‍ය ඒ දුක්ඛාරය සත්‍ය පෙන්වන වගේම ඒ දුකේ හට ගැනීමත් ඒ දහම් කරුණු තුල තියෙනවානේ. කොහොමද ඒ දුකේ හට ගැනීම විස්තර කරන්නේ? සංයෝජනීය ධර්මයන්හි ආස්වාදය දකිමින් සිටිනකොට
ඒ ආස්වාදය දකිමින් ඉන්න කෙනා තුළ තණ්හාව හට ගන්නවා. එහෙනම් තණ්හාව තමයි දුකේ හට ගැනීම. තණ්හාව යමෙක් තුළ තණ්හාව හට ගන්නවා නම් ඒ තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය හට ගන්නවා. උපාදාන ප්‍රත්‍යයෙන් භවය හට ගන්නවා. භවය ප්‍රත්‍යයෙන් ජාතිය හට ගන්නවා. ඉතින් ඒ විදිහට මේ දහම් කරුණ තේරුම් ගන්නත් මෙනෙහි කරන්නත් පුරුදු වෙන්න. ඊළඟට කුමක්ද පෙන්වන්නේ? සංයෝජනීය ධර්මයන්හි ආදීනවය දකින්න කෙනා තුළ තණ්හාව නිරුද්ධ වෙන බව භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස කියන සියලු දුක් නිරුද්ධ වෙනවා. එතකොට බලන්න මේ දහම් කරුණු දෙක තුල දුක ගැනත් පෙන්වා දෙනවා. දුකේ හට ගැනීම ගැනත් පෙන්වා දෙනවා. දුකේ නැතිවීමත් පෙන්වා දෙනවානේ. දුක් නැති වෙන විදිහත් පෙන්වා දෙනවා. එතකොට ආරි සත්‍ය 4 චතුරාර්ය සත්‍ය 4 ආරි සත්‍ය 4 එතන පෙන්වලා දෙන්නේ නේද? යම් කෙනෙක් මේ ධර්මය ඉගෙනගෙන ආරි සත්‍ය 4 තේරුම් ගත්තොත් ඒ ආරි සත්‍ය 4 තේරුම් ගැනීමෙන් ඔහුට ඇති වෙන්නේ කුමක්ද? ප්‍රඥාව. යමෙක් මේ තමා දුක කියලා තේරුම් ගන්නවා නම්, මේ තමා දුකේ හට ගැනීම කියලා තේරුම් ගන්නවා නම්, මේ තමා දුකේ නැතිවීම කියලා තේරුම් ගන්නවා නම්, මේ තමා දුක නැති වෙන මඟ කියලා තේරුම් ගන්නවා නම්, ඒ තේරුම් ගැනීම කුමක්ද? ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ ඒට. ඉතින් යම් කෙනෙකුට ඒ දැනුම තියෙනවා නම්, ඒ දැනුමින් යුක්තයි නම්, ඒ කෙනා ප්‍රඥාවන්තයෙක් විදිහට තමයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ. ඒතර යම් කෙනෙකුට මේ ආර්ය සත්‍ය 4 ගැන මේ විදිහට දැනුමක් තියෙනවා නම්, වැටහීමක් තියෙනවා නම්, ඔහු ප්‍රඥාවන්තයෙක්. මෙබඳු දහම් දැනුමින් යුක්ත කෙනෙක් ප්‍රඥාවන්තයෙක් වීරිය කරනවා. මේ දැනුම මේ අවබෝධය යමෙකුට තියෙනවා නම් ඔහු තුළ වීරිය උපදිනවා. ඒක ස්වභාවයක්. මේ දැනුම මේ අවබෝධය නැති කෙනා තුළ වීරිය උපදින්න පුළුවන්. නමුත් ඒක ටික කලකින්ම දුර්වල වෙලා යනවා. ඒ කියන්නේ දුර්වල බීජයකින් පැලයක් හටගන්න පුළුවන් ද බැරිද? පුළුවන් නේද? දැන් අපි දන්නවා කුඹරට බොල් දැම්මත් පැලවෙනවා නේද සමහරකට? ඈ? බොල් වියටේ බොල් දැම්මහම පැලවෙනවා නේද? බොල් ඇටිනුත් පැලවෙනවා නේ. නමුත් ඒකෙන් කරලක් ලැබෙනවද? බොල් ඇටේ පැලුණා කියලා වියෙන්නේ නැහැ නේද ඒකෙන්? ඒ වගේ තමයි. ප්‍රඥාව නැති කෙනා තුළ වීරියක් එන්න පුළුවන්. වෑයමක් තියෙන්න පුළුවන්. නමුත් එයාට මොකද්ද හිමි වෙන්නේ නැත්තේ? උපදින්නේ නැත්තේ එයා තුළ. ප්‍රතිඵල නැහැ. බොල් ඇටේ පැලවුනහම ඵල හටගන්නේ නැහැ. ඒ විදිහම තමයි ප්‍රඥාවෙන් තොර වීරියවන්තයා ප්‍රතිඵල නොලබාම අසාර්ථකත්වයටපත් වෙනවා. ප්‍රඥාව තියෙන කෙනා ප්‍රතිඵල ලැබීම ප්‍රමාද වීම නිසා පීඩාවටපත් වෙන්නේ නැහැ. යම් කෙනෙක් ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ කියලා පීඩාවටපත් වෙනවා නම් මොකක්ද එනම් හේතුව? දැන් ඔබට මම කිව්ව දේ තේරෙනවද? ප්‍රඥාවන්තයා වීරිය කරනවා. වීරිය කළ පමණින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහනේ. ඒ කියන්නේ ඒ සැනින් ලැබෙන්නේ නැහැ. වීරිය කළ ප්‍රඥාවන්තයා වීරිය කරොත් ප්‍රතිඵල ලැබෙනවා නේද? ඒක ඒකාන්තයෙන් ලැබෙනවා. නමුත් ඒ වීරිය කළ සැනින් ලැබෙන්නේ නැහැ. දැන් ඊටාම සරු බීජ කුමුර දැම්ම ගමන් පහවදාට වී කරල ගන්න බෑනේ. නේද? පහවදාට වී කරලක් ලැබෙන්නේ නැහැ.
ඉතින් මේ විදිහට මේ ප්‍රඥාව තිබූ පමණින් වීර්ය කළ පමණින් ඒ සැනින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දුකින් නිදහස් වීම ලැබෙන්නේ නැහැ. ඒකට යම් කාලයක් ගත වෙනවා. ඒ ගත වෙන කාලය මෙච්චරයි කියලා අපි කාටවත් කියන්න බෑ. මෙයාට මෙච්චර කාලයක් ගත වෙනවා. මෙයාට මෙච්චර කාලයක් ගත වෙනවා කියලා අපිට එහෙම නිර්ණය කරන්න බෑ. නමුත් අපි නිශ්චිත වශයෙන්ම අපි දන්න දෙයක් තියෙනවා. නිශ්චිත වශයෙන් අපි දන්න දේවලුත් තියෙනවා. අපිට නිශ්චය කරන්න බැරි සීමාවකුත් තියෙනවා. නිශ්චිත වශයෙන් අපි දන්න දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අප දැනගත යුතු දේ තමයි යමෙක් ආර්ය සත්‍ය ගැන තේරුමක් ඇති කරගත්තොත්, ඒ කියන්නේ ප්‍රඥාවන්තයෙක් බවට පත් වුණොත්, ඔහු සතර අපායට වැටෙන්නේ නැහැ. ඒක අපි නිශ්චිත වශයෙන්ම දන්න දෙයක්. ඒ ගැන සැක කරන්න පුළුවන්ද? ඒ ගැන සැක හිතෙනවා නම් ඒට ප්‍රඥාව ඉපදිලා නැහැ. නේද? ප්‍රඥාව ඉපදිලා නැහැ. ඒ වගේම තමයි අවම වශයෙන් මේ ධහම ගැන පැහැදීමක් ඇති වුණොත් භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා යමෙක් බුදුරජාණන් වහන්සේ වදාළ දේ ශ්‍රද්ධාවෙන් අදාහගත්තොත් ඔහු සද්ධානුසාරී කෙනෙක්. ඔහු සෝතාපන්න නොවි කලුරිය කරන්නේ නැහැ කියලා. මෙන්න මේ බඳු ධර්මයන් අපි නිශ්චිත වශයෙන්ම දැනගත යුතුයි. මේ ධර්මයන් අපි නිශ්චිත වශයෙන් දැනගන්න ඕන. ඊළඟට යම් කෙනෙක් සෝතාපන්න වුණොත් ඔහු උපරිම වශයෙන් භව 7ක් දක්වා පමණයි සසර ගමන් කරන්නේ. ඒ කාලය තුල ඔහු කිසි විටකත් දුක් සහිත ලෝකයක ඉපදෙන්නේ නැහැ. අපි මේවා නිශ්චිත වශයෙන්ම දැනගන්න ඕන දේවල්. යමෙකුට මේ ආර්ය සත්‍ය ගැන අවබෝධය හොඳින් පිහිටියොත් ඒ අපි කලින් කිව්ව නිශ්චිත වශයෙන් දැනගත යුතු දේවල් නිශ්චිත වශයෙන් ඔහු දැනගන්නවා. ඔහු තුල ඒ කරුණු ගැන සැකයක් හිටින්නේ නැහැ. බලන්න ඒ බඳු නිශ්චිත බවක් යමෙකුගේ සිතේ තියෙනවා නම් කුමක්ද? සද්ධාවටපත් වුණු කෙනා සෝතාපන්න නොවි කලුරිය කරන්නේ නැහැ කියලා නිශ්චිත බවක් කෙනෙකුගේ සිතේ තියෙනවා නම්, සෝතාපන්න වුණු කෙනා සතර පායට වැටෙන්නේ නැහැ කියලා නිශ්චිත බවක් කෙනෙකුගේ සිතේ තියෙනවා නම්, සෝතාපන්න වුණු කෙනා උපරිම භව 7ක් ඇතුළත සියලු දුකින් නිදහස් වෙනවා. ඒ තාක් ඔහු දුගතියකට යන්නේ නැහැ. මෙබඳු කරුණු ගැන නිශ්චිත බවක් යමෙකුගේ සිතේ තියෙනවා නම් ඒ නිශ්චිත අදහස ඔහුගේ සිත ඍජු බවට පත් කරනවද? වක්‍ර බවට පත් කරනවද? ඒ සිත ඒ දැනුම ඒ තේරුම් ගැනීම ඒ නිශ්චිත බව ඔහු ශක්තිමත් කෙනෙක් බවට පත් කරනවද? දුර්වලයෙක් බවට පත් කරනවද? ඒ නිශ්චිත වූ දැනුම ඔහු ඍජු කෙනෙක් බවට පත් කළා නේද? ඔහු නිශ්චිත ඒ දැනුම නිසා ඔහු ශක්තිමත් හිතක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. නේද? සැලෙන්නේ නැහැ, කනගාටු වෙන්නේ නැහැ. ඒතර ඔහුගේ මෙලොව ජීවිතය සාර්ථකයි. එපමණකින්ම ඔහුගේ මෙලොව ජීවිතය සාර්ථකයි. මෙලොව ජීවිතය සාර්ථක කෙනා තුළ අතු ජීවිතයේ සාර්ථකත්වයේ තියෙනවා. පැහැදිලි නේද? එනිසා මේ අපි ඉගෙන ගන්නා වූ දහම් කරුණු අසුරු කරගෙන අපේ ප්‍රඥාව වැඩෙන පිළිවෙලට, නුවණස පෑදෙන පිළිවෙලට ඒ ධර්මයන් අප තේරුම් ගන්න ඕන. දැන් බලන්න අපි කෙටි දේශනාවක් ඉගෙන ගත්තේ මූලික දහම් කරුණු දෙකක්, දහම් පාඨ දෙකක් එතන තිබෙන්නේ. ඒ දහම් පාඨ දෙක තුළ ආර්ය සත්‍ය හතරම පෙන්වා දෙනවා. ඊතා නිශ්චිතව පෙන්වා දෙනවා. දැන් මේ දහම් පාඨ කියවද්දී අහද්දී ඔබට තේරෙනවා ඇති ඒවයි මේ සැකමුසු වචන මාත්‍රයක්වත් නැහැ. සැකමුසු වචන නැහැ. ඍජු ප්‍රකාශ තියෙන්නේ. නිශ්චිත ප්‍රකාශ තියෙන්නේ.
යම් නුවණැත්තෙක් යම් දැනුම් තේරුම් තියෙන කෙනෙක් මේ ධර්මයන් ශ්‍රවණය කළොත් අහනවා නම් එයාගේ සිත ඍජු බවට පත් වෙනවා. මක් නිසාද? ඍජු ප්‍රකාශ නිසා. ඍජු ප්‍රකාශයකට ශ්‍රවණය කරනකොට ඒ ශ්‍රවණය කළ කෙනාගේ සිත ඍජු බවට පත් වෙනවා. ඔහුට තේරෙනවා ඒකාන්තයෙන් මේ ධර්මයේ සත්‍යයි. මේ ධර්මය ප්‍රතිඵල සහිතයි. මේ ධර්මයේ ඒකාන්තයෙන් මෙලවදීම පුරුදු කළ යුතු පුරුදු කළ හැකි මෙලවදීම ප්‍රතිඵල උපදින ධර්මයක් කියලා උට තේරෙනවා. ඒ විදිහට ධර්ම ඉගෙන ගනිද්දී ඒ ධර්ම ඉගෙන ගන්න කෙනාගේ සිත බලවත් වෙන්න ඕන, ඍජු බවටපත් වෙන්න ඕන. ඒ ධර්මයේ ඔස්සේම ඔහුගේ සිත හැසිරෙන්න ඕන. ඒ විදිහට මේ ධර්මයන් ඉගෙන ගන්න. ඔබ ධර්මයක් ඉගෙන ගත්තාන් පස්සේ ඒ ධර්මයේ ඔස්සේ ඔබේ සිත හැසිරෙන්න ඕන. ඒ ධර්මයේ ඔබේ සිතේ පවතින්න ඕන. ඒතර ඔබේ සිත දුර්වල වෙලා යන්නේ නැහැ. අපි ගිය වතාවෙත් මේ බඳු ධර්මයක්මයි කතා කළේ. මට හිතුනේ මේ ශිරෙත් අපි ඒ බඳු ධර්මයක්ම කතා කරන්න ඕන කියලා. ගිය ශිරේ කතා කළේ කුමක්ද? උපාදානයේට හිත ධර්මයන්හි ආස්වාදයේ අනුව බලන කෙනාට වෙන දේ සහ උපාදානයේට හිත ධර්මයන්හි ආදීනව බලන කෙනාට සිදුවෙන දේ නේද? ගිය ශිරේ කතා කළේ. ඉතින් අද කතා කරන්නේ කුමක්ද? කතා කළේ සංයෝජනයන්ට හිතවන ධර්මයන්. වල ආස්වාදයේ ආදීනවය බලන කෙනාට සිදුවන දේ. සංයෝජනයේට හිතවන ධර්මයන් කියලා කියන්නේ මොනවද? ඒකත් අපි තේරුම් ගන්න ඕන. දැන් මෙතෙක් අපි කතා කළා, දැන් ගිය වතාවෙත් අපි කතා කළේ මීට සමාන ධර්මයක් නේ. එතකොට ඔබට ඒ ධර්මයේ ඇසීමිනුත් ඔබ තුල කුමක්ද උපදින්න ඕන? ප්‍රඥාව නේද? ප්‍රඥාව උපදින්න ඕන. අද කතා කර ධර්මයේ ඇසීමිනුත් ඔබ තුල ප්‍රඥාවමයි උපදින්න ඕන, ප්‍රඥාවමයි වැඩෙන්න ඕන. නේද? මේ ධර්මයන් ඉගෙන ගන්නකොට අප තුළ අදහසක් ඇති වෙන්න ඕන, මේ තමයි දුක, මේ තමයි දුකේ හට ගැනීම, මේ තමයි දුකේ නැතිවීම, මේ තමයි දුක නැති වෙන මඟ කියන කරුණු හතර ගැන අපට වැටහීමක් එන්න ඕන නේද? ඒ කරුණු හතර තමයි පෙන්වන්නේ. ඉතින් මේ විදිහට පැහැදිලිවම ධර්මයේ පෙන්වා දෙද්දී බුදුරජාණන් වහන්සේ අපට ඒ දහම් කරුණු පිළිගෙන එයින් ප්‍රයෝජනයක් ලබන්න බැරි නම් දෝෂේ කාගේද? භාගතුන් වහන්සේගේද? නෑ, බුදුරජාණන් වහන්සේ එක්තරා තැනකදී පෙන්වා දෙන මහණෙනි, මම මේ විදිහටත් ධර්මයේ ඉස්මතු කරලා පෙන්වද්දී මිත්‍යා දෘෂ්ටික කඩමාළු මං ඉරාදාලා ධර්මයේ මේ විදිහට ඉස්මතු කළා මම පෙන්නලා තියෙනවා. බෙද බෙදා පෙන්නලා තියෙනවා. වීරියවන්තයෙකුට වීරිය කරන්න මේම ප්‍රමාණවත්. එහෙමත් නොකරනවා නම් මම මොකද කරන්නේ මහණෙනි කියලා. නේද? මේ විදිහට අපි මේ ධර්මයන් ඉගෙන ගන්නකොට මේ ධර්මය මෙලෙසම පිළිගන්නවා නම්, මෙලෙසම දරා ගන්නවා නම් එයම ඇති වීරිය කරන්න, වීරිය උපදින්න, වීරිය උපදවන්න, වීරිය කරන්න ඒ දැනුම ඇති. එතරම් නිර්වුල් නේද මේ දැනුම? නේද? එතරම් නිර්වුල්, එතරම් ඍජුයි නේද මේ ප්‍රකාශන? බලන්න, දුකමයයි, දුකේ හට ගැනීමමයයි, දුකේ නැතිවීමමයයි, දුක් නැති වෙන විදියමයයි කියලා පෙන්නනවා. මේ කරුණු හතරෙන් තොර ප්‍රඥාවක් ලෝකේ නැහැ. මේ කාරණා හතර පෙන්වද්දී යලි පෙන්වද්දී අපේ කරුණු හතර ගැන අවධානය යොමු නොකළොත්, ඒ කරුණු පස්සක දමා වෙනත් දෙයට අපි අවධානය යොමු කළොත් අපට අහිමි වෙන්නේ කුමක්ද? ප්‍රඥාව උපදව ගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. නේද? ඉතින් ගොඩක් අය කරගන්න දෙයක් තමයි මේ ප්‍රඥාව උපදවන්න නැතුව, ප්‍රඥාව උපදව ගන්න නැතුව කලබල කර ගැනීමක් කරනවා.
ඒක වීරිය නෙමෙයි. ඒකට කියන්නේ කලබල වීම. දැන් කෙනෙක් අපිට ඉලක්කයකට දුවනවා. තව කෙනෙක් ඉලක්කයට දුවනකොට කලබලෙන් හිට මෙට දැඟලුවොත් ඒකත් මහන්සි වෙන විදියන්නේ. ඒ දෙන්නටම මහන්සියක් තියෙනවා. ඉලක්කයට යන කෙනාට ප්‍රතිඵල තියෙනවා. නිකන් දඟලන කෙනාට ප්‍රතිඵල නැහැ. ඉතින් ආර්ය සත්‍ය ගැන අවබෝධය එමෙත්තන් ආර්ය සත්‍ය ගැන වැටහීම තුළ තමයි යා යුතු ඉලක්කය අපට පැහැදිලි කරන්නේ. යා යුතු මඟ මෙයයි කියලා පැහැදිලි කරනවා. දැන් මෙතන අපට නිවන් මඟ මෙයයි කියලා අපට පැහැදිලි කරනවානේ. නේද? නිවන් මඟත් පැහැදිලි කරනවා කියන්නේ නිදහස් වෙන පැත්ත පෙන්නනවා. යලි යලි සසරේ යන පැත්ත පෙන්වා දෙනවා. හරිය නිර්වුල්නේ, ඊටාම නිර්වුල්. මේ දැනුම යලි නිර්වුල් කරගත යුතුයි. මේ ආර්ය සත්‍ය හතර පිළිබඳ පෙන්වා දෙන ධර්මය මෙලෙසින්ම තේරුම්ගෙන මෙලෙසින්ම දරාගෙන යලි නිර්වුල් කරගන්න උත්සාහ කරන්න. මේ පෙන්වන කරුණු යලි මතක් කරගෙන යලි නිර්වුල් කරගන්න උත්සාහ කරන්න. උත්සාහ කරන භාග්‍යතුන් වහන්සේ කුමක්ද මේ පෙන්වා දෙන්නේ කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. සංයෝජනයේට හිතවන නැත්නම් සංයෝජන ප්‍රත්‍ය වන ධර්මයන්හි ආස්වාදය අනුව බලනකොට තණ්හාව උපදිනවා. ඒක පැත්තක් ගැන පෙන්නනෝනේ. ඊළඟට පෙන්වා දෙනවා කුමක්ද? සංයෝජනයේට හිතවන ධර්මයන්හි ආදීනමය බලනකොට තණ්හාව නිරුද්ධ වෙනවා. ඊටාම පැහැදිලි, ඊටාම ඍජුයි නේද? එතන මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. හේතුවක් නිසා යම් ඵලයක් හට ගන්නවා නම් ඒ හේතු නැතිවීමෙන් ඵලෙ නැති වෙලා යනවා. නේද? නිර්වුල් නේද? මේ විදිහට ධර්මයේ නිර්වුල් කරගන්න උත්සාහ කරන්න. මොකද අද කාලේ අද පමණක් නෙවෙයි ඒ කාලෙත් අනාගතෙත් ඊටා නිර්වුල් දේවල් නිර්වුල් විදිහට භාගතුන්ස් පෙන්වා දෙද්දී ඒ එලෙස පිළි නොගෙන අවුල් හදා ගැනීම ලෝකේ තිබුණා, තියෙනවා, අදත් තියෙනවා. ඒ අවුල් සහිත විදිහට පෙන්වන ඇතම් දේවල් අසුරු කරමින් සිත අවුල් කරගන්න එපා. ඊටාම පිරිසිදුව පැහැදිලිව පෙන්වන මේ බඳු ධර්මයන් ඉගෙන ගන්න, ඒ පෙන්වන විදිහටම සිත පුරුදු කරගන්න. ඒතර ඔබේ සිත පැටලිලා යන්නේ නැහැ අවුල් සහගත තැන්වල. අවුල් සහගත අදහස් වලින් හිත පැටලෙන්නේ නැහැ. ඇත්තටම අවුල් කරගන්නේ ප්‍රඥාව නැති නිසා. ප්‍රඥාව තියෙන කෙනා අවුල් වියවුල් වලට යන්නේ නැහැ. නිර්වුල් වෙනවා නේද? ඉතින් ප්‍රඥාව නැති කෙනාට ඒ ප්‍රඥාව නැතිවීම නිසාම ඔහු තුළ හට ගන්නවා හදිසිය, කලබලය. කලබලයක් හට ගන්නවා. ඉතින් ඒ කලබල වෙන කෙනා තුළ ආශාවක් තියෙනවා ඉක්මනින් සෝවාන් වෙන්න. ඉක්මනින් නිවන් දකින්න ආසයි. ඉක්මනින් සමාධිය ඇති කරන ආසයි. ඒ ආසාව තිබුණාට ඒ ආසාව ඉටු කරගන්න විදිය තේරුම් ගන්න උත්සාහ කරන්නේ. නිවන් දැකීමේ ආසාව තියෙන්න ඕන. නැතුව බෑනේ නේද? ඒක ආසාව ඕන. නමුත් වඩා වැදගත් වෙන්නේ කොමක්ද? ඒ නිවන කරා යන පිළිවෙල මෙයයි කියලා තේරුමක් තියෙන්න ඕන. නේද? ඒකයි ප්‍රඥාව මූලික කරගන්න ඕන කියලා කියන්නේ. ප්‍රඥාවෙන් තොරව ගන්න උත්සාහය වැරදි පැතිවලට අපි යොමු කරනවා. ප්‍රඥාව තුළ තමයි යා යුතු මඟ මෙයයි කියලා පෙන්වන්නේ. දැන් බලන්න සංයෝජනයන්ට හිතවන ධර්මයන් වල ආස්වාදය අනුව බලන කෙනා සසරේ ගමන් කරනවා, දුක කරා යනවා, දුක උපදින ඔහු තුළ. සංයෝජනීය ධර්මයන්ගේ ආදීනවේ බලන කෙනා දුකින් නිදහස් වෙනවා. නේද? මේ දැනුම අපි තුල නැත්තම්
අපි සසරේ නිදහස් වෙන පැත්තයි සසරේ යන පැත්තයි දන්නේ නැත්තම් කොහෙටද යන්නේ? ඈ? සසරේ යන්නේ මේ විදිහටයි සසරෙන් නිදහස් වෙන්නේ මේ විදිහටයි කියලා නේද මේ ධර්මයේ තුල පෙන්වන්නේ නේද? මේ දැනුම අපි තුල නිර්වුල් නැත්තම් අපි කොහෙටද යන්නේ? යලි සසරේ යෑම මිසක නිදහස් වීමක් වෙන්නේ නැහැ. සසරෙන් නිදහස් වීම පිණිස වන කෙනා තුල මූලික වශයෙන් තිබිය යුතු දැනුම තමයි මේ තමා සසරේ යන විදිය. මේ ක්‍රමයටයි සසරේ යන්න සිද්ධ වෙන්නේ. මේ ක්‍රමයටයි සසරෙන් නිදහස් වෙන්නේ කියන දැනුම ඌමනයි. ඒ දැනුම නැති කෙනා කොච්චර උත්සාහ කරත් නිදහස් වෙන්නේ නැහැ. එයා යලි පැටලි සසරට යනවා. එහෙනම් නිදහස් වෙන්න කැමති කෙනා තුළ මූලික වශයෙන් සසරේ යන විදිය දැනගන්න ඕන, නිදහස් වෙන විදියක් දැනගන්න ඕන. ඉතින් මේ කුඩා දේශනා තුළ පෙන්වන දහම් කරුණු තුලින් අපට විශාල දැනුමක්, විශාල අවබෝධයක් උපදවනවා. ඒ දැනුම, ඒ අවබෝධය මුළුමනින්ම අපේ ජීවිත සාර්ථකත්වයට පත් කරන්න උපකාර වෙනවා. ඒ සාර්ථකත්වයේ පිණිස වන ප්‍රතිඵල කඩිමුඩිය ලැබෙන්නේ නැහැ. ඒ ගැන කලබල කරගන්න එපා. කලබල වෙන්නේ නැහැ ප්‍රඥාව තියෙන කෙනා. මාර්ගයේ මෙයයි කියලා දන්න කෙනා සැක සංකා බිය තැති ගැනීම රහිත කෙනෙක්. මාර්ගයේ මෙයයි කියලා නොදන්න කෙනා තුළ සැක සංකා බිය තැති ගැනීම බහුලයි. ඔහු යම් මුලාවකටපත් වුනොත් ඒ මුලාවෙන් නිදහස් වෙන්න ඔහු කැමති නැහැ. සමහරු මේ වැරදි පිළිවෙලට යම් දේවල් තේරුම් අරගෙන ඇතැම් අය මුලාවටපත් වෙනවා, මාර්ගඵල ලැබුවා කියලා හිතෙනවා. ඒ වගේ ඊට පස්සේ සමාධිය තියෙනවා කියලා හිතෙනවා, මඟ වඩනවා කියලා හිතෙනවා. මුලාවටපත් වුණ කෙනාගේ ස්වභාවය තමයි හරි දේ අසුරට බයක් ඇති වෙනවා. මුලාවටපත් වුණ කෙනාගේ ස්වභාවය. ඒ මුලාව අතහරින්න ආස නැහැ. එයා හිතනවා එතන ආරක්ෂාව තියෙන හරි කියලා. මාර්ගයටපත් වුණ කෙනා හැමදාම මුලාව අතහරිමින් යන කෙනෙක්. මාර්ගය කියලා කියන්නේ රාග ద్వේෂ මෝහ දුරු වෙන, ෂය වෙන ප්‍රතිපදාව. ඒතර උතුල යම් මුලාවක් වෙන මුලාව අතහැරිලා යනවා. නේද? ඒ නිසා මේ ධර්මයන් තුල තිබෙන ඒ උසස් අවබෝධය, ප්‍රතිලාභය අත් කරගන්න උත්සාහ කරන්න. ඒතර අද මේ දහම් කරුණ තුල අපි ඉගෙන ගත්ත දේ තුල අපි තවදුරටත් තේරුම් ගත යුතු දේ තමයි මේ සංයෝජනීය ධර්මයන් ගැන අපට දැනුම නිරවුල තියෙන්න. ඒක අපි දන්නව නැත්තේ නෑ. මතක තියාගන්න සංයෝජනීය ධර්මයන් සහ සංයෝජන කියන දෙකම අපිට තේරෙන්න ඕන, තේරුම් ගන්න ඕන. සංයෝජනීය ධර්මයන් කියලා කියන්නේ සංයෝජනය කියලා කියන්නේ බැඳීම. සංයෝජන කියන්නේ බැඳෙන එක. බැඳීම පිනිස වන ධර්මයන්. එකක් බැඳීම එකක්. සංයෝජනීය ධර්මයන් කියන්නේ එකක්, සංයෝජන කියන්නේ තව එකක්. එතකොට සංයෝජනීය ධර්මයන් කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. ඒවා සංයෝජනීය ධර්මයන්. ඊළඟට රූප, ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු. ප්‍රිය වූ, මිහිරි වූ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු. ඒවා සංයෝජනීය ධර්මයන්. බැඳීම ඇති කරන ධර්මයන්. නමුත් සංයෝජන නෙවෙයි. ඇස රූපයත් එක්ක බැඳෙන්නේ නැහැ. ඒවා අපි තේරුම් ගන්න ඕනේ. ඇස රූපයට බැඳෙන්නේ නැහැ. කන ශබ්දයට බැඳෙන්නේ නැහැ. නාසය ගඳ සුවඳට බැඳෙන්නේ නැහැ. ඇස නෙමෙයි බන්ධනය. කන නෙමෙයි බන්ධනය. ඒ විදිහට තේරුම් ගන්න.
ඒතර ඇස කියලා කියන්නේ සංයෝජනයේ ඇති කරන ධර්මයක්. ඒ ඇස කෙරෙහි යම් කෙනෙක් තුළ තියෙනවා නම් තණ්හාවක්, ඒක තමයි සංයෝජනය. කන සංයෝජනයේ ඇති කරන ධර්මයක්. ඒ කන කෙරෙහි යම් කෙනෙක් තුළ තණ්හාවක් තියෙනවා නම් ඒක තමයි සංයෝජනය. ඒතර ඇස කන නාසය දිව ශරීරයේ සිත සංයෝජනීය ධර්මයන්. ඒ ඇස කන නාසය දිව ශරීරයේ සිත ගැන යමෙක් තුල තණ්හාවක් ආසාවක් තියෙනවා නම් ඒක තමයි සංයෝජනය. ඊළඟට ප්‍රිය වූ මිහිරි වූ රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු ආදිය සංයෝජනීය ධර්මයන්. ඒ ප්‍රිය වූ මනාප වූ රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු ආදිය ගැන යම් කෙනෙක් තුල තණ්හාවක් අල්මක් තියෙනවා නම් ඒක තමයි සංයෝජනය. ඇස රූපයට බැඳෙනවා නම් එයින් නිදහස් වෙන්න බෑ. කන ශබ්දයට බැඳෙනවා නම් නිදහස් වීමක් ලබන්න බෑ. ඒ විදිහට තේරුම් ගන්න. ඇයි ඒ තේරුම් ගැනීම වුමනා කරන්නේ? ඇහැට බැඳිලා කියලා හිතනොත් එහෙම නිදහස් වෙන්න බෑ. කොහොමද නිදහස් වෙන්නේ? නේ? ඒ වගේම තමයි යම් කෙනෙක් හිතනවා රූපයට බැඳිලා කියලා. ඒ රූපේ නැත්තම් එහෙනම් බැඳීම ඉවරයි නේද? නේ? දැක්කද මුලාවනේ? අපි යම් කෙනෙක් මේ මිනිසෙකුට බැඳිලා ඉන්නවා. මිනිසයාටයි බැඳිලා තියෙන්නේ කියලා කෙනෙක් කියන්නේ රූපයට බැඳලා තියෙන කියලා දන්නේ. යම් මිනිසෙක් ඉන්නවා එයාට බැඳිලා කියන කෙනෙක් හිතනවා. ඒ අදහස කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ. ඒ බැඳුන කෙනා මලොත් එයාට බැඳුනා නම් නිදහස් වෙන්න ඕනේ නේද? ඈ? නමුත් අපි දන්නවනේ කෙනෙක් මරුණත් ශෝකේ තියෙනවනේ. විලාප විදිහට යන්නනවනේ. අවුරුදු ගාණක් පරණ අය පවා සිහි කර කර යන්නනවනේ. එනං ඒ රූපේ නෙවෙයි නේද බන්ධනේ? පැහැදිලිද? දැන් අපි තුමු මාලයක් තියෙනවා. මාලයට නම් බැඳලා තියෙන්නේ. මාලේ නැති වුණොත් එහෙම බන්ධනේ නැති වෙන්න ඕනේ නේද? නමුත් මාලේ නැතුනොත් මොකද වෙන්නේ? බන්ධනේ ඉස්මතුල පේනවනේ ටක් ගාලා. එහෙනම් මාලේ නෙවෙයි බන්ධනේ නේ? දැන් ඔබට තේරෙනවද ඒක? ඈ? එහෙනම් ඇස නෙවෙයි බන්ධනය. ඇස කන නාසය දිව ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු කියන දේවල් සංයෝජනීය ධර්මයන්. ඒවා ගැන යම් කෙනෙක් තුළ තණ්හාවක් තියෙනවා නම් ඒ තමයි සංයෝජනය. මේ දැනුම උවමනයි. මේ දැනුම නැත්තම් නිදහස් වෙන්න බෑ. පැහැදිලි නේද? දැන් ඔබට මේ ධර්මය ඉගෙන ගන්නකොට ආස්වාදය ආදීනවය නිදහස් වීම කියන කරුණු තුනක් අපි කියලා තියෙනවා. මීට පෙරත් අපි ඉගෙනගෙන තියෙනව නේද? ඒ දහම් කරුණු තුනම හොඳින් නිරවුල් කරගන්න ඕන. ආස්වාදය ගැන කලින් ඉගෙනගෙන තිබෙනවා. ඉතින් ආස්වාදය කියලා භාගතුන් වහන්සේ පෙන්වා දී තියෙන්නේ කුමක්ද? යමක් ගැන මොකක්ද ආස්වාදය කියලා භාගතුන් වහන්සේ පෙන්වා තියෙන්නේ? යමක සැපක් සොම්නසක් තිබෙනවා නම් එහි ආස්වාදය. යම් දෙයක් අනිත්‍යයි නම් දුකයි නම් ඒ වෙනස් වෙලා යනවා නම් එහි ආදීනවය. යම් දෙයක චන්දරාගය ආශාව ඇල්ම දුරු වීම තමයි එහි නිස්සාරණය. ඒක නිස්සාරණයේ කුමක්ද කියලා දැන ගැනීම පිණිස තමයි සංයෝජනීය ධර්මයන් සහ සංයෝජන වල ඒ අර්ථය හොඳින් තේරුම් ගත යුත්තේ. එහෙම තේරෙන්නේ නැත්නම් නිස්සාරණය තේරෙන්නේ නැහැ. නේද? කොහොමද නිදහස් වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. එහෙනම් නිදහස් වීම කියලා කියන්නේ තණ්හාවේ නිරුද්ධ වීම. තණ්හාවේ නිරුද්ධ වීම නිදහස් වීම. එතකොට අද අප ඉගෙන ගත්ත ධර්මයේ තුලත්
ඔබ තේරුම් ගත යුතු දේ තමයි ආස්වාදයේ ආදීනව නිස්සරණය කියන මේ ධර්මයන් තේරුම්ගෙන පුරුදු කළ යුතුයි. ආස්වාද විදිහටත් ආදීන විදිහටත් නිස්සරණේ විදිහටත් තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගැනීමෙන් තමයි ආර්ය සත්‍ය පුරුදු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ආර්ය සත්‍ය අවබෝධය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ආස්වාදයේ ආදීනව නිස්සරණේ කියන දහම් කරුණු වල ඒ ධර්මයන් ගැන වැටහීමත් ප්‍රඥාවට අයිති. ඒ ධර්මයන් දන්නේ නැත්නම් ප්‍රඥාව දුර්වලයි. නේද? දැන් සංයෝජනීය ධර්මයන් වල ආස්වාදය ආදීනවේ නිස්සරණය කියන තුනම ඒ විදිහට අපි තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් සාමාන්‍ය කෙනා සංයෝජනීය ධර්මයන් වල ආස්වාදයේ අනුව බලමින් තමයි ඉන්නේ. එයා ආදීනව දන්නේ නැහැ, නිස්සරණේ දන්නෙත් නැහැ. නේද? ඒතර ආස්වාදයේ විතරක් එයා පුරුදු කර ගන්නවා. ආස්වාදයේ අනුව බලමින් ඉන්නවා. ඒතර තණ්හාව ඇති වෙනවා, බැඳිලා යනවා, භවය ඇති වෙනවා, ඉපදීම නැති වෙනවා, ජරා මරණ දුක් දුම්නස් ආදී සියලු දුක් හට ගන්නවා. නිදහස් වෙන්න බෑ. ධර්මයේ දන්න කෙනා ආස්වාදයත් ආදීනවත් නිස්සාරණයත් කියන ඒ දහම් කරුණු තුනම ඉගෙන ගන්නවා. ඔහු දන්නවා ආස්වාදයේ මෙයයි, ආදීනව මෙයයි, නිස්සාරණය මෙයයි කියලා. ඒතර ඔහු තුළ ඒ පිරිසිදු දැනුම පවතින්න ඒ දැනුම යලි යලි පිරිසිදු වෙන්න නිදහස් වීම ගැන විශ්වාසය බලවත් වෙනවා. අස කන නාසය දිව ශරීරය සිත රූප ශබ්ද ගන්ධ සුවඳ පහස අරමුණු මේවයින් නිදහස් වෙන්න ඕනනේ. ඒවයින් නිදහස් වීම ගැන අර්ථය අපි දන්නේ නැත්තම් නිදහස් වීම ගැන නිර්වෘල් සිතක් නිර්වෘල් බවක් අපට ඇති වෙන්නේ නැහැ. ඒ නිදහස් වීම මෙයයි කියලා අපට දැනුමක් තියෙනවා නම් නිදහස් වීම ගැන අපට බලවත් හිතක් බලවත් කැමැත්තක් ඇති වෙනවා. ඒ දැනුම අවබෝධය නැතුව නිදහස් වීම ගැන නිර්වෘල් සිතක් උපදින්නේ නැහැ. නිවනට ආසයි සමහරු. ඇයි ඒ හරි උත්සාහයක් ගන්න නැත්තේ? ඒගොල්ල පතමින් නිකන් ඉන්නවා. නිදහස් වෙන්නේ මේ විදිහටයි කියලා නිර්වෘල් දැනුමක් නැහැ. එකලත් ඒ වගේ නිර්වෘල් දැනුමක් නැති කට්ටිය හිටියා. විවිධ දෘෂ්ටිවල හිටපු කට්ටිය හිටියා ඒ කාලේ. සමහර විට සසරේ යම් කලක් ඉපදිලා ඉවරලා යනවා. කොහොම හිටපු කට්ටිය හිටියා. සමහරු මේ ජීවිතේ මලන් පස්සේ ආයෙ ඉපදෙන්නේ නැහැ. එහෙම අදහස් වල ඉන්න කට්ටිය ඉන්නවනේ. ඒ නිදහස් වෙන ක්‍රමයක් ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් නිදහස් වෙන ක්‍රමය මෙයයි කියලා භාගතුන් වහන්සේ පෙන්වපු විදිහට අපතුල නිර්වෘල් දැනුම තියෙන්න ඕන. හොඳයි අපි කවටත් සෙත් පතනවා මේ කුඩා දේශනාව තුළ ඔබ ඉගෙන ගත්ත මේ උතුම් කරුණ වලින් ඔබේ ප්‍රඥාව බලවත් කරගෙන ඍජු සිතක් සහිතව ඊටාම වීරියවන්ත අය විදිහට ප්‍රඥාව සහිතව වීරිය සහිතව ප්‍රබෝධමත් ජීවිතයක් ඇති කර ගැනීම පිණිස කාටත් දුර්ලභ වූ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු